චද්දන්ත භවනේ පින්නතනි සඳහන් කරනවා සාමාන්‍ය අයට පෙනෙන්නේ නැහැ කියලා. අනවතප්ත විල, චද්දන්ත විල, මන්දාකිනි පොකුණ, සීහ පපාත විල, කරණමුණ්ඩ විල ආදී වශයෙන් විල් ගණනාවක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ දේවල් අපිට සාමාන්‍ය පියවියෙන් දකින්නේ නැහැ. විශේෂයෙන් සඳහන් කරනවා ජම්බුද්වීපේ මිනිස්සුන්ගේ පියවිය හැට පේන්නේ නැති කඳු මුදුන් 84000ක් තියෙනවා කියලා. මේ කඳු මුදුන් 84000ක් ජම්බුද්වීපේ පිහිටලා තියෙනවා කියලා සඳහන් කරහම ජම්බුද්වීපේ කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සමහර අයට මේ කාලේ නොයෙක් ප්‍රශ්න ඇතිලා තියෙනවා. පින්නතුනි මේ ලෝකයේ මහද්වීප 4කට බෙදෙනවා. ජම්බුද්වීපේ, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපර ගෝයානි. මේන් විශාලතම මහද්වීපය තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ. යොදුන් 10000ක් දිගයි, යොදුන් 10000ක් පළලයි. වර්තමාන හැටියට සඳහන් කළොත් සෝවියට් රුසියාවේ ඉඳලා ස්පාඤ්ඤය දක්වා පවතින එහෙම නැත්නම් ආසියා යුරෝපා මහද්වීපය කියලා අපි හඳුන්වන මේ මහද්වීපයට තමයි ජම්බුද්වීපය කියලා කියන්නේ. මෙහි තමයි මේ මිනිස් ඇසට පේන්නේ නැති කඳු මුදුන් 84000ක් පිහිටලා තියෙන බව ධර්මයේ සඳහන් වෙනවා. පින්නතුනි මේ කඳු වල පොළොව මට්ටමේ ඉඳලා යොදුන් 200ක් පමණ උඩින් මේ මුලින් සඳහන් කරපු විල් පිහිටලා තියෙනවා. මේ පිළිබඳව විස්තර හොයන කෙනෙකුට මජ්ක්‍ධිම නිකායේ පෝතලිය සූත්‍ර අට කතාව, ඒ වගේම අංගුත්තර අට්ඨක නිපාතයේ පහාරාද සූත්‍රයේද දැනගන්න කරුණු අන්තර්ගතව තියෙනවා. ඒ වගේම අංගුත්තර අට්ඨක නිපාතයේ පහාරාද සූත්‍රයේද දැනගන්න කරුණු අන්තර්ගතව තියෙනවා. පින්නතුනි මහතෙරුන් වහන්සේ මනුෂ්‍ය පතයෙන් ඉවත් වෙලා දෙවියන්ට, 이르දිමතුන්ට, පසේ බුදුරජාණන් වහන්සේලාට පමණ විශේෂ වෙන පරිහරණය කළ හැකි චද්දන්ත භවනට වැඩම කොට වදාලා. මෙහි පෙර පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරලා පුරුදු චද්දන්ත ඇතුන් 8000ක් ජීවත් වන බව සඳහන් කරනවා. පින්නතුනි මේ චද්දන්ත භවනේ මහතෙරුන් වහන්සේ වැඩපුහම මේ ඇත්තුන්ට හිතෙනවා අපි කොයි තරම් වාසනාවන්තද, අපට පින් කෙතක් පැමිණියා. සියලු කටයුතු කරලා පින් රැස් කරගන්න මහා අවස්ථාවක් උදා වුණා කියලා සතුටු වුණා. තම නියපොතු වලින් චංකමන පිරිසිදු කළා කියලා සඳහන් කරනවා. චංකමන පිරිසිදු කළා කියලා කියන්නේ සක්මන් මලු පිරිසිදු කළා. සක්මන් මලු වල තනකොළ ගලවලා පිරිසිදු කළා. වැහිලා තියෙන අතු ඉවත් කළා. මහතෙරුන් වහන්සේට වැඩෙන්න තැනක් හදලා වත සම්පූර්ණ කරන්න පටන් ගත්තා. සියලු දෙනාම එකතු වෙලා මේ චද්දන්තයෙන් සාකච්ඡාවක් කළා. අපි මහතෙරුන් වහන්සේට කොයි විදිහට උපස්ථාන කරමුද කියලා. අහවල් කාර්ය කරයි. අහවල් කාර්ය කරයි කියලා හිටියොත් මහතෙරුන් වහන්සේට තම ඥාතීන් බොහෝ පිරිසක් ඉන්න ගමකට ගියාම වගේ දැනෙන්න පටන් ගනී. සෝදපු පාත්‍රයෙන්ම ආපසු එන්න සිද්ධ වෙයි. ඒ පින්නතුනි එහෙම සඳහන් කළේ තමන්ගේ නෑදෑයෝ විතරක්ම වැඩ ඉන්න ප්‍රදේශයේ විහාරස්ථානයක යම් භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නකොට කලක් ගියහම නෑදෑයෝ කල්පනා කරනවා අද අහවල් ගෙදරින් දන් දී, අද අහවල් අය දානෙ දී, අද අහවල් අය දානෙ දෙයි කියා හැමෝම හිතනවා. ස්වාමින් වහන්සේ පාත්‍රයේ සෝදගෙන දානි අරගෙන එනකන් බලාගෙන ඉන්නවා. නමුත් කවුරුවත් දානි අරගෙන එන්නේ නැහැ. උන්වහන්සේ හොදගත්ත පාත්‍රය වෙලාවෙන් පස්සේ නමලා තියලා
निराහාරවම ඉන්නවා. අන්න එහෙම වෙයි මහතෙරුන් වහන්සේට. අහවලා උපස්ථාන කරයි කියලා හිතුවොත්. ඒ නිසා සෑම දවසකම මහතෙරුන් වහන්සේගේ උපස්ථානය සඳහා එක හස්ති රාජයෙක් වෙන් විය යුතුයි. එහෙම හිතලා සියලු දෙනාම බෙදාගත්තා. අද මම, හෙට ඔබ, ඊළඟ දවසේ අහවලා, එදා දවසේ උන්වහන්සේගේ උපස්ථානයේට ප්‍රධාන වගකීම බාරගත්ත කෙනෙක් ඉන්නවා. හැබැයි අනික් අය ඒ වගකීම දරන හස්තියට උදව් කරන්න ඕනේ. අද අහවලාගේ දවසේ කියලා අනික් අයට මග අරින්න බෑ. මේ විදිහට මේ 이르දිමත් ඇත්තු තමන්ට ලැබිච්ච මේ වාග්ය සම්පන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන උපස්ථාන කටයුතු මනාව සංවිධානය කරලා බෙදාගත්තා. එහෙම සංවිධානය කරලා දිනෙන් දින වෙන් කරගෙන තමන්ට නියමිත දවස වෙනකොට තමන්ගේ වාරයේ පැමිණියහම තමන් විසින් සම්පූර්ණ කළ යුතු වත ඊ타ත්ම උවමනාවෙන්ම සම්පූර්ණ කළා. මිනිසුන් තුල නැති පුදුම ගුණයක් මේ චද්දන්තයන් ළඟ තියෙන බව අපිට මේකෙන් පේනවා. තමන්ගේ වාරයේ පැමිණිච්ච ඇත උදේ පාන්දරම අවදි වෙලා මහතෙරුන් වහන්සේට මුව දෝවණී කරගන්න පෑන් දැහැටි දඬු ඒ වගේම නාගලතා ආදී දන්ත කාෂ්ඨක විශේෂයෙන් ගෙනල්ලා සකස් කරලා තියෙනවා. ඊට අමතරව මහතෙරුන් වහන්සේට දානය සඳහා අවශ්‍ය පළතුරු අනෙකුත් නොයෙක් වැළඳිය හැකි වැළඳිය යුතු දේවල් මේ දවස નિયમિત කෙනා මනාව පිළියෙල කරලා තියෙනවා. පින්තුනි, මහතෙරුන් වහන්සේට දානය සඳහා මේ අය මොනවා පිළියෙල කළාද? ඒ පිළිබඳව කරුණු දක්වනකොට මේ චද්දන්ත භවන සමීපයේ තමයි තියෙන්නේ මන්දාකිනි කියන පොකුණ. සඳහන් කරන වර්ග යොදුන් 50ක් පමණ විශාල බව. සතපුම්නම් විශාල ප්‍රමාණය. මේ විලේ වර්ග යොදුන් 25ක් පමණ සම්පූර්ණ පොකුණේ මැද්ද ඉතාමත්ම පිරිසිදුයි කියලා සඳහන් කරනවා. දියසෙවල් ආදී කිසිම දෙයක් නැහැ. පතුල පෙනෙන ඉතාමත්ම පිරිසිදු ජලය. පලිඟු වගේ. ඒ වර්ග යොදුන් 25න් පස්සේ මිනිස්සුන්ගේ ඉන ප්‍රමාණයට විතර ජලය තියෙනවා. තවත් වර්ග යොදුන් 25ක්ම තියෙනවා. වෙනතන සඳහන් කරනවා ඒ ප්‍රධාන විල මැද්දේ වර්ග යොදුන් 25න් පස්සේ මිනිස්සුන්ගේ ඉන ප්‍රමාණයට පමණ ජලය තියෙන ප්‍රදේශයේ යොදුන් භාගයක් විල වටේටම තනිකරම සුදු නෙළුම් වලල්ල තියෙනවා. යොදුන් භාගයක් විල වටේටම සුදු නෙළුම්. ඊළඟ යොදුන් භාග විල වටේටම රතු නෙළුම් වලල්ල. ඊළඟ යොදුන් භාගයේ විල වටේටම සුදු කුමුදු වලල්ල. ඊළඟ යොදුන් භාගයේ විල වටේටම නිල් උපුල් වලල්ල. ඒ කියන්නේ නිල් මානෙ. පින්නතින් එයින් එහාට රතු උපුල් වලල්ල. එකින් එකට පෑහිලාම මල් පිපිල කියලා සඳහන් කරනවා. ඊළඟට ඊටාම සුවඳ රත් හැල් යොදුන් භාගයක් විල වටේටම තියෙනවා. මන්දාකිනි පොකුණ වටේටම තියෙනවා. එයින් පස්සේ සඳහන් කරනවා වැල් වල හැදෙන පළතුරු තියෙනවා කියලා. කැකිරි, ලබු, කොමඩු. මේ වැල් වල හටගන්න මధుර රස ඇති පළතුරු යොදුන් භාගයක් ප්‍රමාණය තියෙනවා. ඊළඟට තියෙන්නේ උක්වණයක්. යොදුන් භාගයක්ම තනිකරම විල වටේටම තියෙන උක්. සඳහන් කරනවා එක උක් ගහක් පුවක් ගහක් වගේ ලොකුයි කියලා. ඊළඟට තියෙන කෙසෙල් වනාන්තරයක්. එක කෙහෙල් ගෙඩියක්. එහෙම නැත්නම් කෙහෙල් ගෙඩි දෙකක් නම් කන්න බෑ කියලා සඳහන් කරනවා. තරම් විශාල කෙසෙල් ගෙඩි. ඊළඟට පින්නතුනි තියෙන්නේ මන්දාකිනි පොකුණ වටේටම මහ හැලි වගේ ගෙඩි වලින් යුක්ත වරක වනාන්තරයක්. වරක වනාන්තරයෙන් පස්සේ ජම්බු, අඹ,
දියුල් තවත් නොයෙක් වනාන්තරයේ හැදෙන පළතුරු මොන තරම් සුන්දර වෙන්නේ නැද්ද මේ කඳු මුදුන. අපි මොන තරම් පින් කරන්න ඕන වෙයිද මෙහෙම තැන් දැකීට. ඊළඟට ඒ කැලේ කෑමට සුදුසු හැම පළතුරක්ම තියෙනවා. මල් පිපෙන කාලෙට වාතයෙන් මල් රේණු ඔසවලා ගෙනල්ලා අර පොකුණේ නෙළුම් පත්‍ර මත විසිරවල දානවා. ඊළඟට පින්නතුනි ඒ මත පිණි වැටෙනකොට නෙළුම් කොළවල පිණි එකතු වෙනවා. හිරු රශ්මියෙන් මේ පිණි අර මල් රේණුත් එක්ක පැහිලා මේ පැණි වගේ ප්‍රණීත පැණි හැදෙනවා. ලෝකයේ ඇති රසම මේ පැණි කුද්දක මදු කියලා සඳහන් කරනවා. මොනවද මේ කුද්දක මදු කියලා කියන්නේ? දඬුවැල් බෑයි පැණි කියලා සඳහන් කරනවා. කුද්දක මදු දඬුවැල් පැණි. දැන් අර නෙළුම් පත්‍ර මත හැදිලා තියෙන පැණි මේ කුද්දක මදු වගේ හරීම මිහිරි. මේ ඇත්තු මේ පැණි අරගෙන ඇවිල්ලා මහතෙරුන් වහන්සේට දානෙට පූජා කරනවා. මේ විලේ තියෙන නෙළුම් අල නගුල් හිසක් වගේ කියලා සඳහන් කරනවා. හරි විශාලයි. ආන්ගේ නෙළුම් අල ගලවගෙන ඇවිල්ලා පූජා කරනවා. මේ නෙළුම් අපි නෙළුම් වනයක් කියලා සඳහන් කළාට පින්නතුනේ මලක් කොයි වගේ යද්ද කියලා හිතන්න ඕනේ. සඳහන් කරනවා නෙළුම් කොළවල දණ්ඩ බෙර කඳක් වගේ ලොකුයි කියලා. එක දණ්ඩක් බෙර කඳක් වගේ. එවන් දණ්ඩක හැදෙන මල් කොහොමද? ලොකු නෙළුම් දඬු. ඒ නෙළුම් දණ්ඩක එක පුරුකක් අතරේ කුඩා වාජනයක් පිරෙන්න තරම් කිරි තියනවා කියලා කියනවා. ආන් ඒ කිරි ආහාරයට ගන්නවා. මේ ඇත්තු නෙළුම් දඬු කඩලා කිරි එකතු කරලා මහතෙරුන් වහන්සේට ගෙනහිල්ලා පිළිගන්නවා. නෙළුම් ඇටවලට මී පැණි හා හකුරු යොදලා දන් දෙනවා. මේගොල්ලන්ට හකුරු කොහෙන්ද? පිළිතුර අපි මතක් කළා පොකුණ වටේට උප්පනාන්තරයක් තියෙනවා කියලා. ආන්ගේ පුවක් ගස් වාගේ ලොකු උග්ගස් කඩාගෙන ගෙනල්ලා ගල් මත තියලා තලනවා. පාදයෙන් තලහම මේ මහ උක් කඳන් වල තියෙන උප්පැණි ගල පුරාම ගලාගෙන යනවා. මේ ගලේ තැන් තැන් වල තියෙනවා පොඩි පොඩි වලවල්. මේ පැණි ඒ වලවල් වල එකතු වෙනවා. දහවල දැඩි හිරු රශ්මියයි ගල රත් වීමයි නිසා අර පැණි කිරිගල් කැට වගේ හකුරු බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. සුදුම සුදු පාටයි කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ආන් ඒ හකුරුයි නෙළුම් ඇටයි මේ පැණි ගෙනහිල්ලා මහතෙරුන් වහන්සේට පූජා කරනවා. කෙසෙල් වරක අඹ ආදී පළතුරු යෙදුනහම කතාවක් නෑ කියලා සඳහන් කරන්නේ මොන තරම් පළවැල වලින් මහතෙරුන් වහන්සේට පූජා කරන්න ඇද්ද දන් දෙන්න ඇද්ද? පිනතනි මේ චද්දන්ත භවන සමීපයේ තියෙනවා කේලාස කියලා පර්වතයක්. ඒ පර්වතයේ ඉන්නවා නාගදන්ත කියලා දේව පුත්‍රයෙක්. මහතෙරුන් වහන්සේ කාලෙන් කාලෙට ඒ විමන් දොරටුවට පිණ්ඩපාතේ වඩිනවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවට මේ දිව්‍ය පුත්‍රයා නෙළුම් මල් වල හැදෙන මී පැණි ගිතෙල් සහ හකුරු යොදලා ජලය රහිතව කිරිබත් හදලා මහතෙරුන් වහන්සේට පූජා කරනවා. ඒ දෙවියන්ට එහෙම කිරිබත් පූජා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු 20000ක් සුවඳ ගිතෙල් වලින් කිරිබත් හදලා සලාක බත හකුරු මේ පැණි වෙඬරු ආදී යොදලා සංඝික වශයෙන් පූජා කරලා තියෙනවා. ආන්ගේ කුසල කර්මය නිසා අද මේ විදිහට
ජලයේ රහිත ප්‍රණීත කිරිබත් හදලා පූජා කරන්න අවස්ථාව ලබාගෙන මහත්